නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අද මේ මාසෙ 31 වෙනිදා ඉරිදා දවස සතියන්ත සීල භාවනා වැඩසටහන රැගෙන ඊ타ම දයාවෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් අභිනව සම්බුද්ධ වර්ෂයේ 2564 වෙනි සම්බුද්ධ වර්ෂය උදා වෙලා මාසයක් සපිරෙන අවස්ථාවේ අපිට තවත් ජීවිතය අර්ථවත් කරගන්න අද දවසේ තුනුරුවන පාමුල උතුම් ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙලා දවස මුළුල්ලේ ධර්ම දේශනාවන්ට සවන් දෙමින් භාවනාදී පින්කම් හේදෙමින් අද දවසෙත් ජීවිතේට මහත් වූ පුණ්‍ය සම්පත් ඒක රාශි කර ගන්න අවස්ථාව හේදෙනවා. ඉතින් පින්වන්ත ඔබ හැම දිනාටම අපි තාම දයාවෙන් ආරාධනා කරනවා ශ්‍රද්ධා රූප වාහිනිය සමීපයේ වගේම ලක්විරු ගුවන් විදුලිය සමීපයේ ඒක රාශි වෙමින් අප සමග රැඳෙන්න කියලා. ඉතින් අපට අනුකම්පාවෙන් මේ පූජනීය මහා සංඝරත්නයේ මේ උතුම් පින්කමට වැඩමවා වදාලා වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයේ අපි දෙපා නැමද පළමුවෙන්ම පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ පින්කමේ සදැහැති දායකත්වය දැන් අපි සිහිපත් කරගන්නවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් රෝහණ තිලකරත්න මහත්මයා, චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය, ශ්‍යාමා ගලප්පති මහත්මිය, සංජුල චන්දුල දිලුම්, යසාරා ශ්‍යාන්, ජලනිසා ඉසාරා යන පින්වන්ත දූ දරුවන් ඇතුළු ඒ පින්වන්ත හැම දෙනාම තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඒ සියලු දෙනා ඊටාම මෙත් සිතින් අපි සිහිපත් කරගෙන එහෙමනම් සෝදානම් වනවා උතුම් අෂ්ටාංග ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙලා උතුම් ධර්ම දේශනාවට සවන් දෙන්න. එහෙමනම් අපි ගෞරවයෙන් නැවතත් මහා සංඝරත්නයේ දෙපා නැමද ඒ සඳහා ආරාධනා කරමු. ස්වාමිනේ අපට අනුකම්පාවෙන් අනුශාසනා කරන සේක්වා. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. පින්වත්නි හැමදිනම මාත් එක්කම තෙරුවන් සරණ යමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලේ සමාදන් වෙන්න කියන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ
අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පරුස වචන කීමෙන් වැළකීම නම් වූ පරුස වචන කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. කේලාම් කීමෙන් වැළකීම නම් වූ කේලාම් කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් හිස් වචන කීමෙන් වැළකීම නම් වූ හිස් වචන කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ තිසරණ සහිත මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිස පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිස සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිස හේතු වේවා. හේතු වේවා. වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්මයේ කියලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ඔබ අප සීල දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද උදෑසන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙත්තිපකරණය කියන පොත් වහන්සේට අයිති ලස්සන ධර්ම විග්‍රහයක් සම්බන්ධව. එතකොට මේ පොත් වහන්සේ ගැන මූලිකව පොඩ්ඩක් සරලව කිව්වොත් මේ පොත් වහන්සේ තුල සඳහන් වෙන්නේ අපි දන්නවා මේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවක සංඝයා අතරින් ඒ ශ්‍රාවක සංඝයාට විවිධ වූ ස්ථාන ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ, අග්‍රස්ථාන. එතකොට අපි දන්නවා මහා කච්චාන කියන මහරහතන් වහන්සේ තමයි ධර්මයේ බෙදා විග්‍රහ කරන්න. ඒ කියන්නේ පොඩි කාරණාවක් අරගෙන ඒක බෙදා විග්‍රහ කර විස්තර වශයෙන් විග්‍රහ කරන භික්ෂූන් අතරින් අගතැනතුරු ලැබුණේ අපේ උතුම් මහා කච්චාන මහරහතන් වහන්සේට. එතකොට මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් කෙටි ධර්ම කාරණා සමහර වෙලාවට එක ගාථාවක්
දැන් අපි ගත්තොත් අපි අහලා තියෙනවනේ සබ්බපාපසකරණං ගාථාව කියමු. ඒ ගාථාව අරගෙන ලොකු ධර්ම විග්‍රහයක් කරනවා. එතකොට අන්න ඒ වගේ කරපු ධර්ම විග්‍රහයන් අඩංගු වෙන මේ පොත් වහන්සේ තමයි නෙත්තිප්පකරණී කියන පොත් වහන්සේ. එතකොට මේ නෙත්තිප්පකරණේ පොත් වහන්සේගේ තිවිනවා විවිධ කොටස්. එතකොට ඒකේ ණය සමුත්ථානය කියලා කොටසක් තියෙනවා. ඒකේ තේරුම තමයි න්‍යාය. ණය කියලා කියන්නේ න්‍යාය. න්‍යාය හෙවත් සූත්‍ර දේශනාව විස්තර කරනවා. දැන් පොඩි කාරණාවක් අරගෙන සූත්‍ර දේශනා අනුසාරයෙන් ධර්ම කාරණා විස්තර කරන කොටසට අයිති ධර්මපරයායක් සම්බන්ධයෙන් තමයි අද අපි මේ උදේවරුේ කතා කරන්නේ. ඒ තමයි අපි අහලා තියෙනවා මෙන්න මේ ධර්ම පාඨය. මොකද්ද? අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවිත්තං සංසරිතං ඔය විදිහට අපි අහලා තියෙනවා ওই ගාථාව. අවිජ්ජා නීවරණයක් විදිහට තෘෂ්ණාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා මේ සත්වයා මේ සසර ගමනේ ගමන් කරනවා කියලා. එහි ආරම්භක කෙලවරක් දකින්නේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කෙලවරක් දකින්න නැහැ කියලා. එතකොට මෙන්න මේ කාරණාව අරගෙන තමයි අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ ඔන්න මේ ධර්මපරයය විස්තර කරන්නේ. එතකොට ඔන්න දේශනා කරනවා අවිද්‍යාවෙත් තෘෂ්ණාවෙත් පටන්ගත් කෙලවරක් නොපෙනෙයි. දැන් අපි අහලා තිබ්බනේ සසරේ ගමන් මාර්ගේ සසර මේ අපි ඉපදෙමින් සසර කියේ මොකක්ද? ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනට භාග්‍යතුන් වහන්සේ එක නමක් දේශනා කළා. මොකද්ද? සසර. එතකොට මේ සසර ගමනේ ඇයි මේ සත්වය යන්නේ? අවිද්‍යාවෙන් වැහිලා. අවිද්‍යා නීවරණානං. නීවරණ කිව්වේ වහනවා කියන එකනේ. අවිද්‍යා නීවරණානං සත්තාරං තණ්හානං සංයෝජනානං. තණ්හාවෙන් බැඳිලා සංයෝජනයක් විදිහට මේ සසරේ පැවැත්ම පිණිස උපකාර වන කාරණාවක් විදිහට මේ තණ්හාවෙන් බැඳිලා මේ සත්වය ඉන්නේ. එතකොට භාගතුන් දැන් මෙතන මහා කච්චාන මහරහතන් සදිකුන්න දේශනා කරන අවිද්‍යාවෙත් තෘෂ්ණාවෙත් පටංගක් කෙලවරක් නොපෙනී. දැන් මේ සසර ගමනට මූලික වෙන කාරණා දෙකනේ. අවිද්‍යාවත් තෘෂ්ණාවත්. එහි කෙලවරක් නොපෙනී. එහි අවසානයේ කෙලවර ඒ ආයක පටන් ගන්න හේතුව තමයි කියනවා අවසානයේ කෙලවර අවිද්‍යාවයි. බැඳී ඇති දේ තෘෂ්ණාවයි. දැන් අපි අහලා තිබ්බනේ ඔක අවිද්‍යාවෙන් වැහිලා. ඊට පස්සේ තෘෂ්ණාවෙන් බැඳිලා මේ සත්වය ඉන්නේ. ඔන්න කියනවා අවිද්‍යාව තමයි ඒ වසාගත් කෙලවර කියනවා. ඊට පස්සේ කියනවා තෘෂ්ණාව බැඳී ඇති දෙයි. අවිද්‍යාවෙන් වැසී ගිය සත්වයෝ අවිද්‍යාව එක්කුවහොය. අවිද්‍යාව පක්ෂයෙන් වැසී ගිය සත්වයෝ අවිද්‍යාවෙන් ලත් මෙහෙවීමෙන් හැසිරෙත්. එතකොට අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳලා ඉන්න සත්වයෝ ඔන්න දේශනා කරන මොකද? අවිද්‍යාව තමයි මේකේ මුල් තැන ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ කියන්නේ අවිද්‍යාව නිසා තමයි මුල් කරගෙන තමයි මේ සත්වයා ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේක තේරුම් ගන්න අවිද්‍යාව මුල් කරගෙන මේ සත්වයා මේ සසරේ ගමන් කරනවා කියන එක දැන් අවිද්‍යාවට විරුද්ධ දේ මොකද්ද? විරුද්ධ පදේ. ඒ තමයි විද්‍යාව. විද්‍යාව කිව්වේ මොකද්ද? දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදය ඥානං. දුක්ඛ නිරෝධේ ඥානං. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. අවිද්‍යාව කිව්වේ දුක්ඛේ අඥානං. දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව එයාට අවබෝධයක් ඥානයක් නැහැ. ඊට පස්සේ දුක්ඛ සමුදය අඥාන දුක හටගන්නේ මෙන්න මෙහෙමයි කියලා එයාට අවබෝධයක් නැහැ. යථා ස්වභාවය අවබෝධ වන පරිදි. ඊට පස්සේ දුක්ඛ නිරෝධය අඥාන දුක නිරුද්ධ වීම කියන්නේ මෙන්න මේකයි කියලා එයාට යථා ස්වභාවය අවබෝධ වන පරිදි අවබෝධයක් නැහැ. අවබෝධක් ඥානයක් නැහැ දුක්ඛ නිරෝධය ගැන. මෙන්න මේක තමයි දුක නිරුද්ධ කරන්න තියෙන මාර්ගය කියලා ඒ සත්වයාට අවබෝධයක් නැහැ යන්න. මේ රාග දේශ මොහ ප්‍රහාණය කරන්න තියෙන මාර්ගය මෙයයි කියලා අවබෝධයක් නැහැ. එතකොට ඔන්න ඕකට කිව්ව අවිද්‍යාව. එතකොට ඔය අවිද්‍යාව තමයි කියන මේ සසර ගමනේ මුල. මූලික හේතුව. ඒ මූලික හේතුව අවිද්‍යාවට බැඳලා තියෙනවා මොකද්ද කිව්වේ? තෘෂ්ණාවෙන් බැඳලා තියෙන්නේ කිව්වා. එතකොට කිව්වා මොකද්ද?
ওই විදිහට අවිද්‍යාවෙන් වැසී ගිය සත්වය අවිද්‍යාව සහායක් වෙනවා. අවිද්‍යාවත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. අවිද්‍යාව තුල තමයි läගගෙන ඉන්නේ කියනවා. ඒ දුක පිළිබඳ අවබෝධයක් නේ තුල ඒ කියන්නේ දුකේම läගගෙන ඉන්නේ. දුකේ හට ගැනීම ගැන අවබෝධයක් නැහැ. එයාලා හිතන්නේ දුක හටගන්නේ විවිධ හේතු නිසා. දැන් දුකේම දැන් මෙතන කියන අවිද්‍යාව පක්ෂයෙන් අවිද්‍යාව මෙහෙවීමෙන් හැසිරෙත් ඊට පස්සේ කියනවන්නේ. ඒ කියන්නේ දුක පිළිබඳ අවබෝධයක් නැති නිසා දුකේම läගගෙන ඉන්න නිසා ඒ දුක විසින් හසුරවනවා යාලා. ඉපදීම පිළිබඳ අවබෝධයක් නැහැ. ලෙඩවීම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මරණය, වයසට යෑම, ශෝක කිරීම, හැඬීම්, කායික දුක්, මානසික දුක්, කැමති දේ නොලැබීමේ දුක, ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක, අප්‍රියයන් සමග එකතු වීමේ දුක. සංක්ෂේපයෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා අන්‍යයට අවබෝධයක් නැහැ. එතකොට ඒ අවබෝධයෙන් නැති ඉන්න කෙනා මොකද? දැන් සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයනේ දුකයි කිව්වේ. ආන්ගේ දුකීම තමයි läගගෙන ඉන්නේ. අවිද්‍යාවෙම läගගෙන ඉන්නවා කිව්වේ ඒකයි. අවිද්‍යාවෙම බැසගෙන ඉන්නවා කිව්වේ ඒකයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේම තමයි ආයේ නැවත läගගෙන ඉන්නේ. නැවත පංච උපාදානස්කන්ධයකින්ම තමයි ඔහු හසුරවන්නේ. ඇයි? මේ ජීවිතේ මිනිස්සෙක්. එතකොට ඊට අනුව සකස් කර. එයා ඊට අනුව එයා දුවනවා. ඊළඟ ජීවිතේ යොන්න ආයේ තිරිසනෙක්. ඊළඟ ජීවිතේ කොහේ නිරේ. ආයේ ඊට පස්සේ මිනිස්සෙක්. ආයේ දෙවියෙක්, එක්ක බ්‍රහ්මයෙක්, ආයේ සතර අපායේ. ওই විදිහට අවිද්‍යාව මූලික කරගෙන අර පංච උපාදානස්කන්ධයේ හසුරවන හසුරුවීමක් තුලම මේ අවිද්‍යාව තුලම läගගෙන ඉන්න දුක තුලම läගගෙන ඉන්නවා. ඊට පස්සේ දුකේ හට ගැනීම ගැන දන්නේ නැහැ. දැන් මේ පංච උපාදානස්කන්ධ දුක හටගත්තේ කුමකින්ද කියලා එයා දන්නේ. දැන් සමහර වෙලෙ දැන් ඒ දන්නේ නැති දෙයට දැන් හේතුව දන්නේ නැති එකනේ අවිද්‍යාව කියලා කිව්වේ. එතකොට මේ දැන් භාගතුන්සේ දේශනා කළේ මොකද්ද? මේ දුක හටගන්න හේතුව තමයි යායන් තණ්හා පූර්ණෝ භවික නන්දි රාග සහගත තත්ත තත්‍රාබි නන්දිනි. යම් මේ තණ්හාවක් ඇද්ද අන්න තෘෂ්ණාවේ බැසගෙන අවිද්‍යාවෙන් ඇලිලා දැන් මේ ඉස්සරහින් කලින් දේශනා කළානේ මොකද්ද? තෘෂ්ණාව තුල බැසගෙන ඉන්නේ. එතකොට යායන් තණ්හා පූර්ණ යම් මේ තණ්හාවක් ඇද්ද කොහොමද? පුනර්භවය ඇති කරන නැවත උපතකට අරන් යන පූර්ණෝ භවිකා නන්දි රාග සහගත ඒතන සතුටින් පිළිගන්න. නන්දි රාග සහගත තත්‍ර තත්‍රාබිනන්දිනී ඒතන අන්න බැසගෙන ඉන්නවා. සතුටින් පිළිගන්නවා නන්දි රාග සහගත. දැන් ඇසට පෙනෙන ප්‍රියමනාප රූපයක් දැක්කද ඔහු ඒක පිළිගත්තා. එතන තමයි තණ්හා බැසගෙන ඉන්නේ. දැන් දේශනාවේ භාගතුන සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන කිංච ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපමේ ලෝකේ යම් ප්‍රියමනාප ස්වභාවයෙන් යුතු රූපයක්ද එතන තමයි තණ්හා උපදින නම් උපදින්නේ. එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති. බැසගෙන ඉන්නවනම් බැසගෙන ඉන්නේ එතනයි. මොකද්ද? යන් ලෝකේ පිය රූපං ප්‍රිය වූ රූපයයි. ප්‍රිය වූ ශබ්දයයි. ප්‍රිය වූ ගන්ධ සුවඳයි. ප්‍රිය වූ රසයි. ප්‍රිය වූ පහසයි. ප්‍රිය වූ අරමුණයි. ඒක තමයි එත්තේසා තණ්හා උපජ්ජමාන උපතණ්හා උපදිනන උපදින්නේ. නිවිසමාන නිවිසිත බැසගෙන ඉන්නවනම් බැසගෙන ඉන්නේ කිව්වා. ඒකනේ භාගතුන් වහන්සේ තව ආකාරයකින් දේශනා කළේ රූපංසෝ අභිනන්දති දුක්ඛංසෝ අභිනන්දති. රූපේද සතුටින් පිළිගන්නව පිළිගත්තේ දුකයි. යම් වූ ප්‍රියමනාප ශබ්දයක්ද සතුටින් පිළිගත්තේ දුකයි. ගන්ධ සුවඳ සතුටින් පිළිගත්තේ දුකයි. ප්‍රියමනාප ආස්වාදයෙන් එළෙන්නා වූ ඒ රසයේද සතුටින් පිළිගත්තේ දුකයි. ඊට පස්සේ කායයට දෙන්න ප්‍රියමනාප පහසද සතුටින් පිළිගත්තේ දුකයි. රූපං අභිනන්දති දුක්ඛංසෝ අභිනන්දති. රූපේදි පිළිගත්තේ දුකයි යා පිළිගත්තේ. විඳීමද සතුටින් පිළිගත්තේ දුකයි පිළිගත්තේ. සංඥාවද සතුටින් පිළිගත්තේ දුකයි පිළිගත්තේ. ඊට පස්සේ සංස්කාරයේද සතුටින් පිළිගත්තේ දුකයි පිළිගත්තේ. විඥානයේද සතුටින් පිළිගත්තේ දුකයි පිළිගත්තේ. ඒ කිව්ව මොකද? රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්ව මොකද්ද? පංච උපාදානස්කන්ධයනේ. ඒතර පංච උපාදානස්කන්ධය තමයි යන්න සතුටින් පිළිගන්නේ. ඒ පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගතට ඔහු පිළිගත්තේ දුකයි. ඇයි ආයේ පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගන්නේ? කුමක් නැසත් අවිද්‍යාව. සත්‍ය තේරුන්නේ විද්‍යාවක් නෑ යට. අවබෝධයක් නෑ. මේ අවිද්‍යාව තුලම ඉන්න නිසා අවිද්‍යාවේ ලක්ෂණය මොකද්ද? සත්‍ය වහලා දාන එකනේ.
අඳුරනේ අවිද්‍යාව දේශනා කළේ බුදුරජාණන් අඳුරක් විදිහටනේ. ඒතර අඳුරෙන් ඉන්න කෙනා ඒක තමයි සතුටින් පිළිගන්නේ. විද්‍යාව දන්නේ නැති නිසා. ඒකම නැවත සතුටින් පිළිගන්නවා. ඒතකොට ඒකනේ සමහර දැන් මනුස්ස ලෝකෙ මැරෙන්න යනකොට කියන්නේ ආය අපි අතර ඉපදේවා. බෝඩ් එකේ නිවන් සැප ලැබේවා. නමුත් ආය අතර ඉපදේවා. මරණදාන සමිති වෙලාවේ මේ මරණදාන සමිති සභාපතිතුමා කියන කතාව විවර කරපුවම කියන්නේ මේ මැරිච්ච කෙනා ආය අපි අතරම නැවත ඉපදේවා. නමුත් පාරේ ගේට්ටුවේ බෝඩ් එකේ කොහොමද තියෙන්නේ? නිවන් සැප ලැබේවා. එතකොට ඒ එහෙම වෙන්නේ. ඒ දන්නේ යා. ඒ හසුරුවන්නේ මොකද්ද? ඒ දන්නේ කිව්ව මොකද්ද? අවිද්‍යාව. එතකොට ඔන්න දේශනා කරනවා දැන් ওই අවිද්‍යාවෙන් ඉන්න සත්වයා ඔන්න දුක ගැන දන්නේ. දුකේ හට ගැනීම දන්නේ. එතකොට එයා හිතුවේ දුක උපද්දවන්නේ සම්මා දැන් භාගතුන දේශනා කරේ තණ්හාව. පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒතන සතුටින් පිළිගන්නේ එක්ක කාමය, එක්ක භව තණ්හා, එක්ක විභව තණ්හා. දැන් අද මිනිස්සයා හිතන්නේ අර දුක උපද්දවල දෙන්නේ අර පංච උපාදානස්කන්ධයෙන් නම් දුක උපද්දවල දෙන්නේ සමහරලට නේ දෙවියන් වහන්සේ. ඊට පස්සේ මහා බ්‍රහ්මයා එක්ක නැකත කේන්දරේ. ඒතර ওই විදිහට අන්නේ ඒකට දැන් හේතුව මොකද්ද මේ? මිනිසයාගේ වැරැද්ද මොකද්ද මේ? ඒකට තමයි කිව්වේ අවිද්‍යාව කියලා. ඒතර අවිද්‍යාවෙන් ඉන්න කෙනා දැන් මේ දේශනාවේ තියෙන අවිද්‍යාව අනුවටම අවිද්‍යාවෙන් මෙහෙවයි. ඔහු මෙහෙවයි කියන අවිද්‍යාවෙන්ලත් මෙහෙවීමෙන් ඔහු හැසිරෙත්. අන්න ඊට අනුව හැසිරෙනවා. දැන් අවිද්‍යාවේ මෙහෙවීම තමයි දන්නේ. දුකේ හට ගැනීම ගැන දන්නේ නැති නිසා නේ අවිද්‍යාව කිව්වේ. ඒකට අනුවන්න මෙහෙවනවා යා. එයා මෙහෙවන දැන් අවබෝධය තිබුණානේ මේ දුක හටගත්තේ තණ්හාව නිසා කියලා. එයා කේන්දරේ පස්ස යන්නේ නැහැ නේ. එයා දේවතාවුන් වහන්සේට පළතුරු වට්ටියක් කරගෙන 1000ක් තියාගෙන යන්නේ නැහැ නේ. එයා හිතුවේ යන්නේ එහෙම. 1000 දීලා මේ අපල් කෑල්ලක් දුන ගමන් දෙයියෝ ගොඩ ඊට පස්සේ අපිත් ගොඩ අපේ ලෙඩෙත් ගොඩ අම්මත් ගොඩ තාත්තත් ගොඩ අපේ රස්සාවත් ගොඩ. නමුත් මේක උපතක් කරා යන මේ සසර ගමනක් කියලා දන්නේ නැහැ. එතකොට අන්න අවිද්‍යාවයි. මේ තණ්හාව නිසා මේ දුක හටගන්නේ කියන එක දන්නේ. ඊට පස්සේ එයා දැනගත්තනේ දුකෙන් නිදහස් වීමෙන් මොකද්ද ලැබෙන්නේ? සාක්ෂාත් වෙන දෙයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් තියෙනවා. අන්න ඒක දුක්ඛ නිරෝධයයි. ඒ මොකද්ද? නිවනයි. අන්න එතන ඉපදීම, ලෙඩවීම, ජරා මරණ, ශෝක පරිදේව, දුක් දුම්නස් මේ පංච උපාදානස්කන්ධයක හට ගැනීමක් නැහැ. ඇයි අසංකතය කිව්වේ ඒකයි. සංකතය කිව්වේ මොකද්ද? හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, පවතින දේ තුල වෙනස් වීමක් තියෙනවා. ඒ හට ගැනීම, නැතිවීම, පවතින දේ තුල වෙනස් වීමට අයිති මොකද්ද? පංච උපාදානස්කන්ධය. නිවන කියන එක නෑ යන්නේ. ඒකයි නිවන අසංකතයි කිව්වේ. එතන පංච උපාදානස්කන්ධයක ක්‍රියාවලියක් නෑ. නැවත උපතක් නෑ එතන. පංච උපාදානස්කන්ධයන් නැවත හට ගැනීමක් නැති නිසා ඒකයි නිවන අසංකතයි කියන්නේ. එතකොට ඊළඟට තමයි සත්වයන් අවිද්‍යාව කිව්වේ මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදය අඥානං. මේ රාග, ద్వේෂ, මෝහ නිරුද්ධ කරන්න තියෙන මාර්ගය මෙයයි කියලා එයා දන්නේ. මේ තණ්හා ප්‍රහාණය කරන්න තියෙන මාර්ගය මෙයයි කියලා එයා දන්නේ. එතකොට එයා දුකෙන් නිදහස් වෙන්න ඊට පස්සේ මේ දුක කරා අපිට නම් එන්න එපා කිය එයා අන්න වෙන දෙයක් කරා යනවා. වෙන මාර්ග ඔස්සේ දුක නිදහස් වෙන්න බලනවා. සමහරු ගල්වලප මුද්දක් දා ගන්නවා රස්සාව හරියන්න කියලා. ඒක ඔය වගේ කරන්නේ. ගෙදර උළුවස් ඉස්සරහින් හක් ගෙඩියක් එල්ලනවා අරන් ඇවිල්ලා. එතකොට එයා හිතන්නේ ඒක යටින් ගිහපුවාම හෙට මෙහෙට පොඩ්ඩක් දවසකට දහවතාවක් වගේ ගිහපුවාම හරි රස්සාව හරියනවා. දැන් මේ කර්මානුරූප පසුබිමක් තියෙන මේ හේතුඵල ධර්මයකට අනුව සකස් වෙන ධර්මයක් කියන එක දන්නේ ඇයි අවිද්‍යාවෙන්. ඒ අවිද්‍යාව අනුව හසුරුවන නිසා අන්න එයා හක් ගෙඩිය ගෙනල්ලා එල්ල ගත්තා. ඒ ඉස්සරහින් උළුවස්ෙන්. එතකොට එයා හිතුවා ඒක යටින් දෙපාරක් තුන් පාරක් ගිහපුවා දුකින් නිදහස් වෙන මාර්ගය හක් ගෙඩිය එල්ල ගැනීම. එතකොට හරි. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකද? දුකෙන් නිදහස් වීමේ මාර්ගය කියලා සම්මා දිට්ඨියයි. අන්න ලෙඩවීමෙන්, මරණයෙන්, ශෝක කිරීමෙන්, හැඬීමෙන්, කායික දුක්, මානසික දුක්, කැමති දේ නොලැබීමේ දුකින්, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකින්. ඊට පස්සේ සංක්ෂේපයෙන් කිව්වොත් මොකද්ද? පංච උපාදානස්කන්ධ දුකින් නිදහස් වෙන්න තියෙන මාර්ගය මොකද්ද? සම්මා දිට්ඨිය පුරුදු කිරීමයි. සම්මා සංකල්පයයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.
එතකොට අන්න ඔය කිරි අවබෝධය නැති නිසා ඒ අවිද්‍යාවෙන් ඉන්න කෙනා අන්නේ අවිද්‍යාවට අනුව හැසිරෙත්. ඒ අවිද්‍යාවෙන් අන්න විවිධ මති මතාන්තර මනස්ගත ඔස්සේ අන්නේ ආසුරවනවා. අර දේවාලට යන් කිව්වම මෙහි යනවා, මෙහි යන් කිව්වම මෙහි යනවා, අර කෙල්ල ගමු කිව්වම මේ කෙල්ල ගමු කියනවා, මේ යන්ත්‍රය දාපුවම මේක හොඳයි කියනවා, අරක කිව්වම මේක හොඳයි. ඉතින් යනවා. ඇයි යන්නේ? අවිද්‍යාවට අනුව හැසිරෙත්. ඒකට අවිද්‍යාවට අනුව හැසිරෙත් කිව්ව මොකද්ද? විද්‍යාවනේ ධර්මයක් කෙරෙහි අවබෝධයක් නැහැ කියන එක. මේ කාගේ ස්වභාවයද? අසෘතවත් පෘථග්ජනයා. ඊට අනුවන්නේ හැසිරෙනවා. එතකොට ඔන්න කියනවා ඔන්න හරි ලස්සනයි ඊට පස්සේ අවිද්‍යාව පක්ෂයේ ඉලත් මෙහෙවීමෙන් හැසිරෙත් ඔන්න. කියලා ඔන්න අපේ මහා කච්චානම හරි ලස්සනයි. ඔහු දෘෂ්ටි චරිතෝ, ඒ කියන්නේ දෘෂ්ටීන්ට හසුවන ගති ගුණ ඇත්තෝය. ඒ කියන්නේ අවිද්‍යාව තුලට ඒ අවිද්‍යාව නම් වූ කාරණාවලට යන්න මූලික වෙන්නේ ඔය දැන් මෙන්න මේකයි දුක කියලා අවබෝධයක් නැහැ. දුකේ හට ගැනීම නැතිවීම මේකයි මාර්ගය කියන එක අවබෝධයක් නැතිදී මොන වගේ චරිතද කියන දෘෂ්ටි වලට. දෘෂ්ටීන්ට හසු වෙන චරිත තමයි කියන ගොඩාක් අවිද්‍යාව පැත්තෙන් වැරදි මාර්ගේ යන්නේ. දැන් සසරේ ගමන් කරන්න දැන් දෙකක් උපකාර වෙනවා කියවනේ. අවිජ්ජා නීවරණානං සත්තහනං ඔන්න ඒක. තණ්හා සංයෝජන. අනිත් එක තණ්හාවේ බැඳීමෙන් කියවනේ. එතකොට දෘෂ්ටි චරිතය ගොඩක් අවිද්‍යාව පැත්තට අහු වෙලා යන්නේ කියනවා. දැන් දෘෂ්ටිනේ තියෙන්නේ දැන් ගොඩක්. මේ විදිහට දෙවියන් වහන්සේ යාලු කරගත්තොත්, මහා බ්‍රහ්මයා යාලු කරගත්තොත් වැඩේ ගොඩ යන්න පුළුවන්. එතකොට ඒකට උපකාරී වුණේ මොකද්ද? දෘෂ්ටිය. එයා ප්‍රිය කරන දෘෂ්ටියනේ ආස කළේ. මේ විදිහට හරි වෙලාවට නැකතට උළුවව තිබ්බොත්, මේ වෙලාවට මේ විදිහට මේක කරගත්තොත්, මේ යන්ත්‍රය කියලා දාගත්තොත් එහෙම ආයේ දෘෂ්ටිය. එතකොට ඇයි අවිද්‍යාව පැත්ත ඒ දෘෂ්ටි වලට කෙනෙක් නැඹුරු වෙන්නේ වැඩිපුර ඇයියාගේ අවිද්‍යාව වැඩිපුර තියෙන නිසා. අන්න ඒකයි මෙතන සරලව කිව්වොත් තේරුම. අවිද්‍යා චරිත අවිද්‍යාවෙන් යුතු අය කොහොමද දෘෂ්ටීන්ට හසු වෙනලා දෘෂ්ටි චරිතයෝය. එලක දෘෂ්ටි පැත්තට අහු වෙන එක වැඩි. ඒ කියන එකට අහු වෙනවා. ඒ පැත්තට හොය කියලා යනවා. ඇයි ඒක දෘෂ්ටි චරිතය ඇයි දෘෂ්ටිය ප්‍රහාණය වෙන්නේ කොහොම වුණාමද? සම්මා දිට්ඨියට පැමිණීමෙන්නේ. සම්මා දිට්ඨියට පැමිණුණා කියන්නේ මොකද්ද? සෝවාන් වුණා කියන එකනේ. එතකොට සම්මා දිට්ඨියට පැමිණුණා කියන්නේ අචලා සුප්පති සද්ධා හොඳට පිහිටියා කියන එක. නොසෙල්වෙන විදිහට. දැන් දෘෂ්ටි චරිතයගේ ස්වභාවයකම සද්ධාව සෙලවෙනවනේ. මනාකොට පිහිටලා නැහැ. එතකොට එයාගේ ශ්‍රද්ධාව ඇයි ඒක උපමාව භාග්‍යතුන් වහන්සේ කොහොමද අපේ දේශනා කළේ? කෙසෙල් පඬරැල වගේ කිව්වනේ. කෙසෙල් අත්ත වේලුණාට පස්සේ ගුරු පාට වෙලා පල්ලහැරි නැමෙන්නේ. ඊට පස්සේ ඒක මොකද හුලඟින පැත්තට හොය කියලා මෙහෙන් හුලඟ ගහනකොට ඒ පැත්තට එනවා. එහෙන් ගහනකොට හුලඟ මේ පැත්තේ. කෙසෙල් පඬරැල මේ පැත්තට එනවා. අන්න ඒ වගේ දෘෂ්ටි චරිත. ශ්‍රද්ධාව නැති අය. එහෙයන් කියපුවම මෙහෙයන්. මෙහෙට යන් චූංචයන් කියපුවම මෙහෙ පැත්තට යනවා. අර හෙට යන් චූංචයන් කියපුවම මෙහෙ යනවා. එතකොට මේ චරිත නිකන් ඒ වගේ අය. එතකොට අන්න එයාගේ ස්වභාව අවිද්‍යාවෙන් ඒ හසුරවන්නේ. යන් කිව්වම යනවා. විමසීමක් නැහැ. ඒ විමසීම නැත්තේ ඊට ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැත්තේ පෘථග්ජනයි. අසුතවත් පෘථග්ජනෙක් නිසා. ඒ පෘථග්ජන භූමිය කරා ඉන්න නිසා. ඒ පෘථග්ජන භූමියේ ඉන්නේ කෙනා කොහොමද? එයා තථාගතයන් වහන්සේගේ ධර්මයේ දන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මය තුළ හික්මෙනව නම් දන්නවනම් එයා දන්නවනේ මේ දුක හටගත්තේ මෙහෙමයි. මේ දුකින් නිදහස් කරන්න තියෙන මාර්ගය මේකයි කියලා. එතකොට එයා චූංචයන් වගේ වෙන්නේ නැහැ නේ. එතකොට ඒ කෙනාට කියනවා බුදුරජාණන්සේකාරිය ශ්‍රාවකයා කියලා. අන්න ශ්‍රාවකත්වයේ අර ගොල්ලන්ගේ වෙනස. ඊට පස්සේ උන්නේ අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ කියනවා මේ බුදු සසුනින් බැහැරව දුෂ්චිතරයට ඇති පැවිද්දෝ. දැන් මෙතන පැවිද්දන් මුල් කරගෙන සාකච්ඡාව යන්නේ. ඉතින් කියනවා ඒ දුෂ්ටි චරිතය වැඩිපුර ආසා කරන එකක් තියෙනවා කියනවා. දැන් අපි අහලා තියෙනෝනේ අත්තකිලමතාන යෝගය ගැනත් කාමසුකල්ලිකාන යෝගය ගැනත්. ඔය දෙක අපේ භාගතුන් වහන්සේ දුරු කරන්න කිව්වනේ, බැහැර කරන්න කිව්වනේ. ඒ බැහැර කරලානේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්න කිව්වේ. මේ දෘෂ්ටි තියෙන අය වැඩිපුර ආස කරන්න ඔය දෙකෙන් මොකේද කියනවා. හරි ලස්සනයි. ඒ තමයි දෘෂ්ටි චරිතයේදී පැවිද්දු අත්තිකලමතාන යෝගයේහි. එනම් තමාට දුක් පීඩ ඇති කරන ප්‍රතිපදාවේදී සිටීමට බොහෝසේ ආසා කළත්. එතකොට දෘෂ්ටි චරිතය තියෙන අය වැඩිපුර ආස තමාට දුක් දීලා අනිත් කෙනෙක් දුක දෙන මේ විදිහට කටු කනවා දැක්කහම තමයි එයා වැඩිපුර පහදින්නේ. දැන් ඒ දෘෂ්ටි චරිතයේ ඉන්න කෙනාගේ ස්වභාවය මේ කියන්නේ. ඒ අවිද්‍යාව වැඩිපුර තියෙන කෙනාගේ ලක්ෂණේ.
දැන් කාටත් අවිද්‍යාව තියෙනවා තමයි. දැන් අපිටත් අවිද්‍යාව තියෙන නිසා, තණ්හාව තියෙන නිසා අරගෙන යනවා සසරේ. නමුත් දෘෂ්ටි චරිතයට මේ ස්වභාවය වැඩි කියලා මේ කියන්නේ මේ. ඒතකොට එයා වැඩිපුර ආශ කරන්නේ දුක් දෙන පැත්තට තමයි කියනවා. ඇඳුම් නැතුව ගලක් උඩ ගිනි තැපගෙන ඉන්න තියෙනවා නම් ආන් එයා හරි ආසයි මේක තමයි හරි ෂෝක්. එයා කටු කන්න තමයි වැඩිපුර ආස. එතකොට ඒකට තමයි පහදින්නේ. කවුරු හරි එහෙම ඉන්නවා නම් ගිනි ගොඩක් ගහගෙන ආවුවේ තැප තැප ඉන්නවනම් හරි පහදිනවා. එතකොට ඒ අය ආසාන් දැන් ඒ තේරෙනවනේ මාර්ගයේ කොච්චර එතකොට අමාරුද මාර්ගයේ සහ නිවැරදි දේ සහ නිවැරදි වැරදි දේයි නිවැරදි මාර්ගයේ තෝරගන්න කොච්චර අමාරුද එතකොට. එතකොට අද කාලේ බණහන අම්මලා තාත්තලා ගොඩාක් ඔය අත්කල මතානියෝගේ පැත්තට න්යාස. ඒක ස්වාමීන් වහන්සේ නමක් කිව්වොත් එහෙම මෙහෙම අනේ මම මේ ඇඳුම් නැතුව ඉන්නවා සිවුරු 3න් ඉන්න එකද ලේසි සිවුරු 2න් ඉන්න හාමුදුරුවෝද හොඳ කියලා සිවුරු 2න් ඉන්න හාමුදුරුවෝ හොඳයි කියනවා. 2න් ඉන්න කෙනාද 1න් ඉන්න කෙනාද හොඳයි 1න් ඉන්න කෙනා කියනවා. ඇඳුම් නැතුව ඉන්න කෙනාද හොඳ මොකක්වත් එකක්වත් තියෙන එක. එතකොට කියනවා ඇඳුම් නැතුව ඉන්න එක. ඒ වගේ චරිත ඉන්නේ. එතකොට එයාලා හිතන්නේ ආන් එහෙම අයට තමයි පහදින්නේ. වහ. හොඳ වෙලාවට ලංකාවේ නිගන්ටයෝ නැත්තේ. නැත්තම් එහෙනම් මීට වඩා පිරිසක් මේ ධර්මය අතහැරලා යනවා. ඇයි ඒ පැත්තට තමයි ආස. පොඩ්ඩක් කනවා දැක්කොත් තමයි ඒකට පහදින්නේ. දැන් අත්තිකල මත අනියෝගයේ පැත්තේ ඉන්න එක ස්වභාවය ඒකනේ. එයාලා මොකද කරන්නේ? කෑමේ කරන් ආවොත් තනකොළ ගහක් උදුරලාගෙන ඒකේ පොඩ්ඩක් ඔබලා තමයි රහ බලන්නේ. ඔයාලා පිරිසිදුයි දැන් එහෙනම් යන්න කියනවා. එතකොට දැන් මිනිස්සු ඒක අනේ ආඳුරු බලන්නකෝ අප්පා. හරිය පොඩ්ඩයි වළඳන්නේ. වතුර උනත් උගුරයි ගාන්නේ. තොල් වල තොල් ටිකෙන් වතුර තෙමනවා විතරයි. හරිය ධර්මය කියනවා. මොන ධර්මයේද? බත් පොඩ්ඩක් කාලා තමයි දෙන්නේ අනිත් අයට වැඩේ අනිත් පැත්තට. ගුණ ධර්ම කියන්නේ එකක්. බඩ පැත්ත හිතනවා කියන්නේ එකක්. ඒක දෙකක්. එතකොට අත්තිකිල මතානියෝගයේ පැත්තට තමයි එහෙම යන්නේ. එයා ඇයි අවිද්‍යාවට ආසයි. අවිද්‍යාවට බරයි. එයා දන්නේ සත්‍ය දෘෂ්ටි. එනිසා එක එක දෘෂ්ටි වලට එයි සද්ධාව නැහැ. පඬරැල්. එතකොට එයා අන්න එහෙම අහුවෙලා යනවා කියනවා. ඊට පස්සේ කියනවා මේ බුදුසසුනෙන් බැහැර තෘෂ්ණා චරිත ඇති පැවිද්දෝ. දැන් අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලානේ. ඔන්න තෘෂ්ණාවේ ඇති අය. එයාලා මොකද කරන්නේ? කාමසුකල්ලිකාන යෝගෙහිදී වාසය කරත්. එයාගොල්ලෝ වැඩිපුර ආස සැප විඳින්න කියනවා. ඇසට පෙන්නේ ප්‍රියමනාප රූප, ඊට පස්සේ ඇසට පෙන්නේ ප්‍රියමනාප ගඳ සුවඳ, රස, පහස, අරමුණු ඒව තමයි එයා සුපෝගභෝගී ජීවිතයක් එයා ගත කරන්නේ. දැන් මේ දෙකම අතහරින්න කියවනේ භාගතුන් වහන්සේ. එතකොට මේ දෙකම අතහැරීමෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාව මා විසින් අවබෝධ කරන ලදී. චක්කුං උදපාදි, ඥානං උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි. මතක ඇතිනේ ධම්සප්‍රවතුන් සූත්‍රය හොම භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ කාමසුකල්ලිකාන යෝගයත් අත්තිකිල මතාන යෝගයත් දුරු කරාට පස්සේ මාහට මේ මධ්‍යම ප්‍රතිපදාව කෙරෙහි ධම්මස පහළ විය. ඥානීය පහළ විය. අවබෝධය පහළ විය. ආලෝකය පහළ විය. අන්න. ඊතකන් අපමහා බෝසතාණොත් නොකානොබි හිටියා දුෂ්කර ක්‍රියා කළා. කාමසුකල්ලිකාන යෝගයේ රම්මි සුරම්මි සුබ කියන මාලිගා අතහැරලා ආවා. ඒතරේ ඔක්කොම අතහැරියනේ. ඊට පස්සේනේ අත්තිකල මතාන යෝගයේ පැත්තට ගියේ. ඒකත් අතහැරිය බෑ මේකෙන්. අන්න මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා වශයෙන්. එතකොට මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියන්නේ මොකක්ද? මේ ඇඳුමක් ගැන හිතන සිස්ටම් එකක්ද? කැම ටිකකින් පිරිසිදු වෙන සිස්ටම් එකක්ද? නෑනේ. හොඳට බැලුවොත් මොකද්ද? ಗುಣධර්ම ටිකක් නේද තියෙන්නේ. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය තිබි ಗುಣධර්ම නෙමෙයිද? නෙක්ඛම්ම සංකල්පය කියන්නේ ಗುಣධර්මයක් නෙමෙයිද? ඊට පස්සේ අවිහිංසා සංකල්පය කියන්නේ ගුණයක් නෙමෙයිද? ඊට පස්සේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්පය ගුණයක් නෙමෙයිද? සම්මා කම්මන්තේ කිවි ಗುಣධර්ම ටික නෙමෙයි. සතුන් මැරීම වැළකීම, සොරකමින් වැළකීම. එතකොට එතන තියෙන ඇඳුම් ඇතුව ඉන්නව ඇඳුම් නැතුව ඉන්නවා කියන එකද නෑනේ. කෑම කනවා, කෑම අඩුවෙන් කනවා, වැඩියෙන් කනවා කියන එකද නෑනේ. ಗುಣධර්ම මත තියෙන එකක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඊට සම්මා වාචාරම් බලන්න. ඊට බලන්න බොරුවෙන් වළකිනවා, කේලමෙන් වළකිනවා, හිස් වචනෙන් වළකිනවා. එතකොට දැන් ওই විදිහට අත්තිකිල මතාන යෝගයේ පැත්තෙන් ඉන්නේ කොච්චර අනුන්ට බෙනබෙන ඉන්නවද? අපි තමයි ಗುಣධර්ම වඩන්නේ කියලා කටුකකා ඉන්න අය අනුන්ට බෙන ඉන්නවා. ඊට පස්සේ හොඳට සැප විඳින අය කාමසුකල්ලිකාන යෝගයෙන් පැත්තෙන් ඉන්න අය දැන් ආයෙ අපි මේ ඊයේ පෙරේද දැක්කේ.
එයාලා වවාගෙන එයාලා කනකොට කියන මට කන එකට බනින්න නැතුව හිටපල්ලා කියලා. එතකොට කාමසුකල්ලිකාන යෝගයෙන් ඉන්නව හැබැයි ඒත් බයිනවන්නුන්ට. ඒක ಗುಣධර්ම නෙමෙයිනේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ග ගැන කෙනාට තියෙන මොකද්ද? ಗುಣධර්ම කරා යන පැත්තක්. ಗುಣධර්මයක් පුරුදු කිරීමක්. එතකොට සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීවය කොච්චර ලස්සනයිද බලන්න. කපටි වංචා වලින් තොරව වාසය කරනවා කියන එක. ඊට පස්සේ සම්මා සති, සම්මා සමාධි ගුණධර්ම. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඔන්න කියනවා තෘෂ්ණා චරිතය, තෘෂ්ණාව අය මොකද කාමසුකල්ලිකාන යෝගේ පැත්තට ඉන්නේ කියනවා. ඊට පස්සේ කියන එහිදී යම් හේකින් දෘෂ්ටි චරිතය ඇත්තෝ මේ බුදුසසුනෙන් බැහැර පැවිදි වූ කල්ලි අත්තකිලමතාන යෝගේ වසත් නම්. දැන් ඒ අය මොකද අත්තකිලමතාන යෝගේ පැත්තේ අවිද්‍යාව. තෘෂ්ණා චරිතය ඇත්තෝ ඒ කියන්නේ තෘෂ්ණාවෙන් ඇය කාමසුකල්ලිකාන යෝගේ වසත් නම්. එයට කරුණ කුමක්ද? ඇයි ඒකට හේතුව? අන්න මොකද කියලා අහනවා. ඒකට හේතුව මොකද්ද? හේට හේතුව කුමක්ද? මේ බුදුසසුනෙන් බැහැර චතුරාර්ය සත්‍ය බෙදා වෙන්කොට පෙන්වීමක් නැති නිසාය. අන්න. ඇයි ඒකට හේතුව කියන්නේ? අර විදිහට අවිද්‍යාව මූලික කරගෙන දුෂ්ට චරිතය ඒ පැත්තෙන් අත්තකිලපතාන යෝගයේ පැත්තට අහු වෙන්නත්, තෘෂ්ණා මූලික කරගෙන කාමසුකල්ලිකාන යෝගයේ පැත්තෙන් එයා ඒකට අහු වෙන්නත් හේතුව මොකද්ද කියලා මේ ඇහුවේ. ඒ අත්තකිලමතාන යෝගයටත් කාමසුකල්ලිකාන යෝගයටත් අහු වෙන්න හේතුව තමයි කියනවා මේ බුදුසසුනෙන් බැහැර වෙන කිසිම ශාසනයක වෙනම කිසිම තැනක මොකද්ද කියනවා චතුරාර්ය සත්‍ය දේශනාවක් බාහිර සසුනක කොහෙන්ද කියලා අහනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනාවක් ගැන කතාවක් නැහැ. ඒතර චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ මේ බුදුරජාණන්සේගේ ධර්මයේ පමණයි. භාගතුන් වහන්සේ විතරයි මෙන්න දුක, මෙන්න දුකේ හට ගැනීම, මෙන්න දුකේ නිරෝධය, මෙන්න දුක නිරුද්ධ වන මාර්ගය, මෙන්න සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය ওই විදිහට දේශනා කරන්නේ මේ ආර්ය සත්‍යය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන දේශ මෙන්න සතර සතිපට්ඨානය, මෙන්න සතර සම්‍යක් ප්‍රධාන වීරිය, මෙන්න සතර ඉරිදිපාද, මෙන්න පංච ඉන්ද්‍රිය, මෙන්න පංච බල, මෙන්න සප්ත බොජ්ජංග, මෙන්න මේකයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දේශනා කරන්නේ මේ බුදුසසුනකයි කියනවා. මේ බුදුසසුනෙන් බැහැරව නැති නිසා තමයි ඒගොල්ලෝ මේ අත්තකිලමතාන යෝග පැත්තට, කාමසුකල්ලිකාන යෝගයේ පැත්තට යන්නේ කියනවා. එතකොට ওই විදිහට හවුවෙලා ඉන්න ඇයට එහෙනම් ඒගොල්ලෝ කොහෙට අයිතියයිද? එතකොට එහෙනම් එයාලා බුද්ධ ශාසනයට අයිතියයි නෙමෙයි. සිවුරු දාගෙන හිටියා, සිවුරු නැතුව හිටියා, සුදු වැඳන් හිටියා, සුදු වැඳන් හිටියේ නැතත් එයාලා ශාසනයට අයිතියයි නෙමෙයි. කවුරු අයද එහෙනම් ඒගොල්ලන්ට කියන්නේ? අසුතවා පුතුජනෝ, පෘථග්ජනයෝ. එතකොට ඔන්න ඊට පස්සේ බාහිර සසුනක කොහින්ද? සමත විදර්ශනා දියුණු කරන කුසලතාවයක් බාහිර සසුනක කොහින්ද? සමත විදර්ශනාවක් ගැන මේ බුදු සසුනෙන් ඇරෙන්න වෙන කොහෙවත් අහන්න නැහැ කියනවා. කෙලෙසුන් සංසිඳීමේ සැපයක් බාහිර සසුනක කොහින්ද? එතකොට කෙලෙසුන්ගේ සංසිඳීම ගැන බුද්ධ ශාසනය විතරනේ ප්‍රශංසා කරන්නේ. දැන් අනිත් හැම තැනකම තියෙන ගොඩ ගහ ගන්න, හම්බ කරන්න. ඒතර ඔය විදිහ අත්තකිලමතාන යෝගයේ පැත්තෙන් කෙනෙක් ගිනිත පෙතප හිටියත් එයා ආස කරන්නේ මොකේද? දාපුවා මට දෙන්න, මට හම්බ කරන්න, මට ගොඩ ගහන්න, මට පුදන්න, මං කෙරෙහි පහදින්න. ඒ ආස කරන්නේ මන ලාභයට, සත්කාරයට. ඒ කියන්නේ ලාභයේ, සත්කාරයේ ඒවා කියන්නේ මොනවද? කෙලෙස්නේ. කාමසුකල්ලිකාන යෝගය කියන කොහොමත් ආසයකටනේ. අමුතුවෙන් ඒක කෙලෙස් ගැන කියන්න ඕනනේ. කාමයේ කෙලෙස් හොඳට දන්නවනේ අපි හැමෝම පුද්ගලිකව. එතකොට මේ දෙකම කෙලෙස්න්නේ. කෙලෙස් වලින් නිදහස් වීම ගැන, කෙලෙස් වලින් ඇතිවීම, කෙලෙසුන් සංසිඳීමේ සැපය බාහිර සසුනකින් කොහින්ද කියලා අහනවා. මේ බුද්ධ ශාසනයේ විතරයි කෙලෙසුන්ගේ සංසිඳීම ගැන වර්ණනා කරන්නේ. මේ රාගේ අත්හරින්න, මේ ද්වේෂයේ අත්හරින්න, මේ එකට එක කිරීම අත්හරින්න, මේ ක්‍රෝධයේ අත්හරින්න, මේ පරිගැනීම අත්හරින්න, ගුණධර්ම වලින් සතුටු වෙන්න, පින කරලා අහිංසකව සතුටක් විඳින්න, අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න. දැන් අනිත් ඒවාගේ තියෙන්නේ කොහොමද? මම අල්පේච්ඡ කිව්ව හුවා දැක්කුවා, ලබා ගත්තා, කඩා ගත්තා. භාගතුන් වහන්සේගේ දේශනාව තුන තියෙන කොහොමද? අල්පේච්ඡ නම් අල්පේච්ඡයි කියලා ඒකවත් කියන්න එපා. බලන්න වෙනස. ඊට පස්සේ මොකද්ද? ලද දෙයින් සතුටු වෙන්න.
දැන් අද තියෙන ලද දේෙන් සතුට වෙනවා කියනවා ඒක හුවා දක්වනවා කඩා ගන්නවා. බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ? ලද දේෙන් සතුට වෙන්න ඒකවත් කියන්න එපා. බලන්න බුද්ධ ශාසනයේ බාහිර දේවල් වල තියෙන වෙනස. ඒ කෙලෙසින් සංසිඳීමෙන් ලැබෙන නිරාමස ප්‍රීතියෙන් සතුටු වීමක්. ඒ සැපයක් තමයි බුදුරජාණන්ගේ ධර්මයේ තුල තියෙන්නේ. ඒ අල්පේච්ඡ ජීවිතය ගත කරනවා. ලද දේෙන් සතුටු වී තමන් ඒ හුදකලා සැපය, ඒ නිරාමස සැපේ තමන් විඳිනවා. ඊට පස්සේ හුදකලාවේ වාසය කරනවා. දැන් අද භාවනා කරන්න කිව්ව පාරමෙද්දනේ ගොඩක් අය භාවනා කරන්නේ. මම භාවනා කරන කෙනෙක් කියලා පෙන්වන්නේ. එයා හුදකලාවේ අහිංසකව සෑමලුවට ගිහිල්ලා, බොමලුවට ගිහිල්ලා, භාවනා ශාලාවකට ගිහිල්ලා, තමන්ගේ කාමරයට ගිහිල්ලා එහෙම නෙමෙයි. පාරමෙද්ද තමයි ඔක්කොටම පේන්න භාවනා කරන්නේ. ඒතර හුදකලා ඒක දන්නේ එයා. ඒතර පවිවේක සැපේ ගැන එයා දන්නේ. ලද දෙයින් සතුටු වීම ගැන දන්නේ. අල්පේච්ඡ ජීවිතය ගැන දන්නේ. ඒතර සසුනින් බැහැරව. බලන්න දැන් වෙනස. මේ කෙලෙසුන් සංසිඳීමෙන් ලැබෙන සැපය මේ බුදු සසුනේ රැන්නේ වෙන සසුනක නැහැ කියන. ඔන්න ඊට පස්සේ කෙලෙසුන් සංසිඳීමෙන් ලබන සැප ගැන අවබෝධයක් නැති ඔව්හු මිසදිටුවෙන් විපරීත වූ සිත් ඇතිව මෙසේ කීවා විය. මේගොල්ලෝ ඔන්න ඔය විදිහට කියනවා මේ මිසදිටු සිතින් තමයි ඒගොල්ලෝ ඉන්නේ කියන හරිනේ. මිසදිටුවනේ. අනුන් හෙලා දකින්නවා, තමන් හුවා දක්වනවා, ඊට පස්සේ කඩා ගන්නවා, මිනිස්සු අන්දනවා. ඔය ඉතින් මිසදිටුනේ තියෙන්නේ ඒක හරිනේ. මිසදිටුවෙන් විපරීත වූ සිත් ඇතුව වාසය කරන්නේය. කායට දුක් දීමෙන්ද සැපේ උපදවා ගත යුත්තේ. ওই විදිහට තමයි කියන්නේ කියනවා. කායට දුක් දීමෙන් තමයි සැප උපදවා ගන්න පුළුවන්. දැන් කවුද මෙයා කිව්වේ එහෙමනේ. මේ දේවදත්ත වරපහ ඉල්ලගෙන ඒකේ තියෙන්නේ මොකද්ද? තුන් සිවුරෙන් ඉන්න මම මෙහෙමයි ඊට පස්සේ මාර මේ කොළයි බතුයි කන්නම්. ඔහොමනේ කිව්වේ. කියලා කට්ටිය කඩාගත්තේ. ඇයි ඒ තුන තියෙන්නේ මොකද්ද? මිසදිටුව. විපරීත වූ දෘෂ්ටිය. විපරීත වූ සිත. පාපී සිත, කෙලෙසුන්ට අහුවෙච්ච සිත. බලපුවාම පේන්නේ අනේ ෂෝක් හරි මාර්ගේ හරි ලස්සනයි නියමයි කියලා. සාදු සාදු කියලා ඔක්කොම යනවා. නමුත් ඇතුලේ තියෙන්නේ මොකද්ද? විපරීත බව. කෙලෙස් මිසදිටු බව. අසත්පුරුෂකම. ඔන්න බලන්න. ඒකෙන් කියන්නේ මොකද්ද කියන ඒගොල්ලෝ මේ කයට දුක් දීමින්මයි සැප උපදවා ගත හැක්කේ. යමෙක් පංචකාමයන් සේවනය කරයිද ඔහු ලෝකේ වඩයි. යමෙක් ලෝකේ වඩයිද ඔහු බොහෝ පින් රැස් කරයි. අන්න අපිටම දෙන්න අනේ අප්පා අපිට හොඳට දෙන්න කන්න. ඔයාලට ගොඩාක් පින්නේ හලෝ. අන්න ලෝකේම වඩයි. පංචකාමයන්ම ඉන්නේ කාමසුකල්ලි ගන්න. පින කියා ගන්නවා කියනවා. ඊට පස්සේ මෙබඳු සංඥා ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඔහු කයට දුක් දීමෙන්ද සැපපතමින් කාමයන් තුල පින් සංඥාවෙන් යුක්තව අත්තිකිලමතාන යෝගයේ හිත් කාමසුකල්ලිකාන යෝගෙහි යෙදී වසමින් වාසය කරයි. ඕන්න බලන්න. ඊට පස්සේ දේශනා කරනවා හරි ලස්සනයි. ඔහු මේ වැටහීම ඇතිව අවිද්‍යාව තෘෂ්ණා සංඛ්‍යාත මේ අවිද්‍යාවත් තෘෂ්ණාවටත් හරි ලස්සන වචන ටිකක් මේ අපේ මහා කච්චාන මහ රත්න මෙතන පාවිච්චි කරනවා. හරි ලස්සනයි. ඒ තමයි කියනවා මොනවද? ඔහු ඒ වැටහීම ඇතිව අවිද්‍යාව තෘෂ්ණා සංඛ්‍යාත වූ රෝගිය වඩත්. මේ අවිද්‍යාව තෘෂ්ණාව මොකක් වගේද? රෝගිය වගේ කියනවා. රෝගිය වඩත්. කෙලෙස් gaduwa වඩත්. කෙලෙස් හුල වඩත්. ඔහු රෝගයෙන් ආතුරව, gaduwen පීඩිතව, හුලෙන් විදුම් කන ලදුව, නිරයේ හෝ, තිරිසන් යෝනියෝ, പ്രേත විශේෂ හෝ, අසුර ලෝකයේ හෝ හැපෙමින්, එහිම නැසෙමින්, දුක් විඳිමින්, එහිම ඉපදෙති කියනවා. බලන්න ඇත්තනේ. එතකොට ඒ නිසා මේ අවිද්‍යාව තෘෂ්ණාව නම් රෝගී නිසා, ඒ කෙලෙස් gaduව නිසා, ඒ හුල නිසා, ඒකම läගකින් ඒකම වාසය කරන නිසා මේ නිරේ තිරිසන් ලෝකේ പ്രേත විශේෂ ආදී පුරවමින්, එහිම läගමින්, එහිම උඩට මතුවෙමින්, යටට යමින්, එහිම හැපෙමින්, එහිම නැසෙමින්, එහිම දුක් විඳිමින් අවිද්‍යාව තෘෂ්ණා රෝගයට, gaduවට, හුලට බෙහෙතක් නොලබත් එහිම යනවා කියනවා. අත්තකිලමතාන යෝගයත් කාමසුකල්ලිකාන යෝගයත් එහිම වාසය කරත් කියනවා. ඒ හේතුවෙන් ඔහු යාර සතර අපායටම යත් කියනවා. ඊට පස්සේ කියනවා මේ විදිහට අත්තකිලමතාන යෝගයේ හිත් කාමසුකල්ලිකාන යෝගීත්
පුද්ගලයෙකුගේ වාසය කිරීම කෙලෙසීම යාමයයි කියනු ලැබේ. අපි කියනවා මේ මනුස්සයා කෙලිසිලා ගිහිල්ලා කියලා. කෙලිසිලා ගිහිල්ලා කියලා කියන්න පුළුවන් කොහොමද කියනවා? අත්තකලිමතාන යෝගයේත් කාමසුකල්ලිකාන යෝගයේත් පුද්ගලයා මේ විදිහට වසයිද? ඔහු කෙලෙසී යාමයයි. ඔහු කෙලෙසී යාමයයි කිව හැකියි. සමතයත් විදර්ශනාවත් යනු පිරිසුදු වීමයි කියනවා. අන්නේ කෙලෙසී යාමෙන් එහෙනම් පිරිසුදු වෙන්න තියෙන්නේ කොහොමද? සමත විදර්ශනා දෙක පුරුදු කිරීමෙන්. ඔන්න ඊට පස්සේ හරි ලස්සනයි. අත්තකලිමතාන යෝගයත් කාමසුකල්ලිකාන යෝගයත් යනු රෝගයයි. ඔන්න ආයි විවිධ අනිත් තව පරයයකින් කියනවා. ඉස්සල්ලා කිව්වේ අවිද්‍යා තෘෂ්ණා. දැන් කියනවොන්න අත්තකලිමතාන යෝගයත් කාමසුකල්ලිකාන යෝගයත් යනු රෝගයයි. සමතයත් විදර්ශනාවත් යනු රෝගේ නසන බෙහෙතයි. ආන්න බලන්න. අත්තකලිමතාන යෝගයත් කාමසුකල්ලිකාන යෝගයත් යනු ගඩුවයි. ඒ රෝගයක් අවිද්‍යාව තෘෂ්ණාවත් නිසානේ දැන් මේ අත්තකලිමතාන කාමසුකල්ලිකාන ඒ ටික පටන් ගන්නවා කියලා ඉස්සෙල්ලාම දැන් මේ මුලින් ඉඳන් කතා කරගෙන ආවේ. එතකොට අවිද්‍යාව තෘෂ්ණාව මුලින් කිව්ව ගඩුවක් රෝගයක් කුලක් ඔය විදිහට. දැන් ඔන්න අත්තකලිමතාන යෝගය කාමසුකල්ලිකාන යෝගය කියනවා කෙලින්ම රෝගයක්. ගඩුවක් කුලක් ඔය විදිහට. ඊට පස්සේ සමතේ විදර්ශනාව යනු ඒ රෝගේ නසන බෙහෙතයි කියනවා. අත්තකලිමතාන යෝගයත් කාමසුකල්ලිකානුයත් යනු ගඩුවයි. සමතේ විදර්ශනාව යනු ඒ ගඩුව නසන බෙහෙතයි. අත්තකලිමතාන යෝගයත් කාමසුකල්ලිකාන යෝගයත් යනු හුලයි. සමතයත් විදර්ශනාවත් යනු ඒ හුල නසා දමන බෙහෙතයි. බලන්න. එතකොට සමත විදර්ශනා කිව්ව මොකද? සමත භාවනා දැන් ධර්ම අපි අහලා තියෙනනේ ධර්මයේ තුල මොනවද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති. ඊට පස්සේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ. මේ ඔක්කොම සමත භාවනා. විදර්ශනා තමයි අනිත්‍ය දුක අනාත්මයි වශයෙන් විදර්ශනා කරන එක. ඒක සමත විදර්ශනා. ওই දෙක තමයි කියනවා මේ කෙලෙස් හුල් නසා දමන බෙහෙත. එහි කෙලෙසී යාම යන ඕන දැන් ඊට පස්සේ අවසානයේ ආර්ය සත්‍ය හතරට මේක ගලපනවා. ඔන්න තමයි කියනවා කෙලෙසී යාම යන දුකයි. කෙලෙසී යාම කියලා හඳුන්වන්න පුළුවන් කියේ මොකද්ද? අත්තකලිමතාන යෝගීත් කාමසුකල්ලිකාන යෝගීත් යෙදී සිටීමනේ සත්වයේ කෙලෙසී යාම කියලා කිව්වේ. එතකොට මෙතන කියනවා කෙලෙසී යාම යනු දුකයි. තෘෂ්ණාව යනු දුක උපදවන හේතුවයි. තෘෂ්ණාව නිරුද්ධ වීම දුකෙහි නිරුද්ධ වීමයි. සමතයත් විදර්ශනාවත් යනු දුක් නිරුද්ධ කරන ප්‍රතිපදාවයි. දුක, සමුදය, නිරෝධය, මාර්ගය ඔන්න හතරම කිව්වා. මේ චතුරාර්ය සත්‍යය යන්නේ. මේ ටික මොකද්ද? චතුරාර්ය සත්‍යයයි. මේ දුක පිළිසිඳ දැක යුත්තේය. දුක තියෙන්නේ පිළිසිඳ දකින්න අවබෝධ කරගන්නනේ. පිළිසිඳ දැක යුත්තේය. දුකේ හේතුව ප්‍රහාණය කළ යුත්තේය. දුක නසන මග වැඩි යුත්තේ. දුක නසන මග කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නැත්තම් දැන් මෙතන ගත්තොත් එහෙම සමතයත් විදර්ශනාවත් වැඩි යුත්තේ. දුක නිරුද්ධ වීම සාක්ෂාත් කළ යුත්තේ. අන්න සමත විදර්ශනා මාර්ගයේ වැඩිම නිසා සාක්ෂාත් වෙනව දෙයක්. මොකද්ද? නිවන. සාක්ෂාත් කළ යුත්තේ. ඔන්න බලන්න. ඊට පස්සේ හරිය ලස්සනයි මේකේ. ඊට පස්සේ අපි මහා කච්චාන මහරහතන් වහන්සේ මේ අපි අහලා තියෙනවනේ මේ සක්කාය දිට්ඨිය ගැන. දැන් ඊට පස්සේ මේ සක්කාය දිට්ඨිය ගැන විස්තරයක් කරන්න යන්නේ ඊළඟට. ඒ තමයි දැන් සක්කාය දිට්ඨිය කියනකොට සක්කාය දිට්ඨිය කියලා කිව්වේ මේ පංච උපාදානස්කන්ධය ගැන එක එක රූප උපාදානස්කන්ධ, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට රූපය ගැන සතර ආකාරයකින් ග්‍රහණය වෙනවා. ඒ රූපය ගැන සතර ආකාරයකින් රූපේ ආත්මය වශයෙන් පිළිගන්න ඕනේ ඒක. ඊට පස්සේ කොහොමද රූපයෙන් හැදී තියෙන දෙයක් තමයි ආත්මය කියලා පිළිගන්නවා. දෙක. ඊට පස්සේ ආත්මයේ තුල රූපේ තියෙනවා. හතරවෙනි එක රූපේ තුල ආත්මය තියෙනවා. ওই විදිහට. වේදනාව ගැනත් එහෙමයි. වේදනාව ආත්මයි කියලා පිළිගන්නවා. ඊට පස්සේ විඳීමෙන් තමයි මේ ආත්මය හැදුනේ කියලා පිළිගන්නවා. ඊට පස්සේ ආත්මය තුල වේදනාව තියෙනවා. ඊට පස්සේ වේදනාව තුල ආත්මය තියෙනවා. සංඥාවටත් ඔහොමයි. සංඥාව ආත්මයි කියලා පිළිගන්නවා. සංඥාවෙන් තමයි මේ ආත්ම ස්වභාවය හැදුනේ කියලා අහුවෙනවා. ඊට පස්සේ සංඥාව තුල ආත්මය තියෙනවා. ආත්මය තුල සංඥාව තියෙනවා. සංස්කාරයත් එහෙමයි. සංස්කාරය ආත්මයි කියලා පිළිගන්නවා. සංස්කාරයෙන් තමයි මේ ආත්මීය ස්වභාවය හැදුනේ කියලා අහුවෙනවා. දෘෂ්ටියක් එක සක්කාය දිට්ඨි කිව්වේ ඒකනේ. ඊට පස්සේ මොකද්ද මේ සංස්කාරය තුල තමයි ආත්මය තියෙන්නේ. ආත්මය තුල තමයි සංස්කාරය තියෙන්නේ.
ඊට පස්සේ විඥානය. විඥානේ ආත්මයි කියලා ගන්නවා. ආත්මයෙන් තමයි මේ විඥාණයෙන් තමයි ආත්ම ස්වභාවය හැදුනේ කියලා අහුවෙනවා. ඊට පස්සේ ආත්මයේ තුල විඥානය තියෙනවා. හතරවෙනි එක විඥානයේ තුල ආත්මය තියෙනවා. ওই විදිහට හතර ආකාරයෙන් පංච උපාදානස්කන්ධය ගැන මේ පංච උපාදානස්කන්ධය එක එක කාරණා වලට හතරක්. ඒතකොට හතර වරක් පහ 20යි. ඕකට කියන 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. රූපේට 4යි, වේදනාවට 4යි, සංඥාවට 4යි, සංස්කාරයට 4යි, විඥාණයට 4යි. පංච උපාදානස්කන්ධය 5යිනේ. පහකින් එක එක හතර ගන්න. හතර වර පහ 20යි. ඔන්න 20 ආකාර සක්කාය දිට්ඨිය කිව්වේ ඒකයි. එතකොට ඔන්න ඔය සක්කාය දිට්ඨිය මුල් කරගෙන විග්‍රහයක් තමයි ඊළඟට අපේ රහතන් වහන්සේ දේශනා කරන්න යන්නේ. එතකොට ඒකේ සරලව කියන්නම් ඒ තමයි දැන් මෙතන වෙන් කරන්නේ දෘෂ්ටි චරිතය තියයි තෘෂ්ණාවට අහුවෙච්ච අය කියලා දෙකක් මේ දැන් මේ ධර්මපරිය මූලික විස්තර කරගෙන එනකොට. එතකොට ඒකේ මේ සක්කාය දිට්ඨියට හතර ආකාරයක් තියෙනවනේ. හැම උපාදානස්කන්ධයකටම හතර විදිහකට අහුවෙන. ඒකෙන් පළවෙනි එක මොකද්ද? ආත්මයේ වශයෙන් ගන්නවා. දෙවෙනි එක මොකද්ද? ඒ විඥානේ හරි සංස්කාරේ හරි රූපේ හරි විඳීම හරි ඒකෙන් තමයි හැදුනේ ආත්මය කියලා ගන්නවා. දෙවෙනි එක. ආත්මීය ස්වභාවය. තුන්වෙනි එක මොකද්ද? ඒ ආත්මය තුලමයි එක්ක රූපේ හරි වේදනාව හරි සංඥාව හරි සංකාරය හරි විඥානය හරි තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද කිව්වේ? හතරවෙනි එක ඒ රූප වේදනා සංඥා සංකාර විඥානය කියන දේ තුල තමයි ආත්මීය ස්වභාවය තියෙන්නේ කියලා. එතකොට ඔන්න හතරයිනේ. ඔය හතරෙන් දැන් මේ ධර්ම පරිහරණ දෘෂ්ටියයි තෘෂ්ණාවයි කියලා පුද්ගල දෙකක් වෙන් කරානේ. ඒකෙන් දෘෂ්ටි චරිත පුද්ගලයෝ පළවෙනි එකට තමයි වැඩිපුර අහුවෙන්නේ කියනවා. ඒ කියන්නේ එක්ක යා රූපේ ආත්මයේ වශයෙන් තමයි වැඩිපුර අහුවෙවි යන්නේ කියනවා. එහෙම නැත්නම් විදීම ආත්මයි කියලා අහුවෙවි යනවා කියනවා. සංඥාව ආත්මයි කියලා ගන්නවා කියනවා. සංස්කාරය ආත්මයි කියලා ගන්නවා කියනවා. විඥානය ආත්මයි කියලා ගන්නවා කියනවා. ඊට දැන් අපි මේක තේරුම් ගමු. ඒ කොහොමද? ආත්මය කියන්නේ මොකද්ද? ආත්මය කියන වචනේ සිංහල තේරුම තමයි තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියන එක. එතකොට දැන් මෙතන කිව්වේ රූපේ ආත්මයේ වශයෙන් ගන්නවා. විඳීම ආත්මයේ වශයෙන් ගන්නවා. සංඥාව ආත්මයි, සංකාරය ආත්මයි, විඥානය ආත්මයි. එතකොට කියන්නේ ආත්මය කිව්වේ මොකද්ද? තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියන දෘෂ්ටිය. ඒකට කියන ආත්ම දෘෂ්ටිය කියලා. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. ඒක දෘෂ්ටියක්. වැරදි. අයි අනාත්මයිනේ. තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑනේ. නමුත් එයා ගන්නෙ මොකද්ද? රූපේ ආත්මයි කියලා ගන්නවා. අන්න. ඒ කිව්වේ මොකද්ද? රූපය තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් කියලා දෘෂ්ටි චරිතය ඒ විදිහට ඒක ඔස්සේ වැඩිපුර අහු වෙලා යනවා කියනවා. විඳීම තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. සංඥාව තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. සංස්කාරය තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ විඥානය තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. දැන් රූපේ කිව්වේ මොකද්ද? සතර මහා ධාතුත් සතර මහා ධාතුකින් හටගත්ත දේ. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කිව්වේ මේ කේසලොම් නිය දත් සම්මාස්නහර ඇට මිදුළු වකගඩු හදවත අක්මාව දලඹුව කුඩා බඩවැල මහා බඩවැල ඊට පස්සේ පෙනහළු ඉස්මල අසුචි ඔය ටික. ඊට පස්සේ ආපෝ ධාතු කිව්වේ පිතසෙම සරව ලේ දහඩිය තෙල් මන්ද කඳුළු උරුණු තෙල් ලෝවා. ඊට පස්සේ තේජෝ ධාතුව කිව්වේ සන්තප්පති මේ ශරීරයේ සාමාන්‍ය පවතින උණුසුම. ජීරියති කිව්වේ මේ ශරීරයේ ජරා ජීර්ණ වෙන්න පවතින උණුසුම, උපකාර වෙන උණුසුම. ඊට පස්සේ සන්තප්පති පරිඩහියති කිව්වේ විශේෂයෙන් හට ගන්නා වූ උණුසුම. ඊට පස්සේ පාචක තේජෝ ධාතුව කිව්වේ මේ අපි කාපු බීපු දේවල්, රස විඳපු දේවල්, දිරවෙන් පිණිස අසිත පීත කායිත සායිත සම්මා පරිණාමං ගච්ඡති. මේ අපි කාපු බීපු දේවල්, රස විඳපු දේවල් මේ දිරවන්න උපකාර වෙනවා තේජෝ ධාතුව. එතකොට ওই හතර. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. වායෝ කිව්වේ මොකද්ද? උගුරට එන වාතය, පිටුපසින් පිට වෙන වාතය, ඊට උද්දංගමා වාතක්, අදෝගමා වාතක්, කුජ්ජිසයා වාතක්, කුස තුල තියෙන වාතය, කොට්ඨාසයා වාතය, මේ ශාරීරියේ තැන තැන තිබෙන වාතය, අංගමංගානුසාරණ වාතය, ශාරීරියේ එහා මෙහා දුවන වාතය, ඊට පස්සේ ආශ්වාස වාතය, ප්‍රශ්වාස වාතය. ඔය 6. එතකොට ඔය ටික. එතකොට ඔන්න ඔය පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඔය සතර මහා ධාතුත් සතර මහා ධාතුකින් හටගත්ත දී අනාත්මයි. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කෙස් ටික, ලොම් ටික, පිට, සෙම, සැරව, ඔය කිව්ව තේජෝ ධාතු, වායෝ ඔක්කොම ඒකකින් දැන් මේ රූපේ හටගත්තේ. ඒ වගේ හටගත් නිසා සතර මහා ධාතුන් හටගත් නිසා රූපයයි කියන්නේ. එතකොට ඒ ටික ඔක්කොම ආත්මයි. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා අන්නේ අහු වෙනවා කියනවා. ඊට පස්සේ විඳීම ආත්මයි කියලා ගන්නවා කියනවා.
දැන් මේ සක්කාය දිට්ඨිය පළවෙනි එකනේ කතා කරන්නේ. පළවෙනි එකට තමයි අහුවෙන්නේ කියන දෘෂ්ටි චරිතය. ඊතුරු තුනට තමයි අහුවෙන්නේ තෘෂ්ණා චරිත කෙනා. ඊට පස්සේ ඒ කියන්නේ අවිද්‍යාව මුල් කරගෙන තමයි මේ ආත්ම දෘෂ්ටි එහෙනම් ගොඩක් වැඩ කරන්නේ. ඊට පස්සේ දෘෂ්ටි චරිතයගේ ඊළඟට තමයි විඳීම ආත්මය කියලා ගන්නවා. ඒ කොහොමද? ඒ තමයි මොකද්ද? එයා විඳීමේ ආත්මය කියන්නේ වේදනාව සහ ආකාරයෙන් ඇසි ස්පර්ශයෙන් හට ගන්නා විඳීම, කන ස්පර්ශයෙන් හට ගන්නා, දිවි ස්පර්ශයෙන් හට ගන්නා, කය ස්පර්ශයෙන් හට ගන්නා, මනස ස්පර්ශයෙන් හට ගන්නා වේදනාව. අන්න ඒක තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන්. ඊට පස්සේ සංඥාව. රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, රස හඳුනා ගැනීම, පහස හඳුනා ගැනීම, අරමුණු හඳුනා ගැනීම. සය ආකාරව හඳුනා ගැනීම. අන්න ආත්මයයි තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන්. ඊට පස්සේ සංස්කාර හඳුනාගත් රූපයට අනුව චේතනා පහළ වීම, හඳුනාගත් ශබ්දයට අනුව චේතනා පහළ වීම, හඳුනාගත් ගන්ධ සුවඳට අනුව චේතනා පහළ වීම, හඳුනාගත් රසයට අනුව චේතනා පහළ වීම, හඳුනාගත් පහසට අනුව චේතනා පහළ වීම, හඳුනාගත් අරමුණු වලට අනුව චේතනා පහළ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. කොහොමද? ආත්මයි තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන්. ඊට පස්සේ විඥාණය ද්වයම් පටිච්ච භික්ඛවේ විඥානං සම්භූති. කරුණු දෙකක එකතු විඥානය. ඇසයි රූපය එකතු වීම ඇසේ විඥානය. කනයි ශබ්දයයි කනේ විඥානය. නාසයයි ගඳ සුවඳයි නාසයේ විඥානය. දිවයි රසයයි දිවේ විඥානය. කයයි පහසයි කයේ විඥානය. මනසයි අරමුණුයි මනසේ විඥානය. ওই ටික තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන්. ඔන්න. ඔහම අහු වෙනවා කියනවා. රූපේ ආත්මයි, වේදනාව ආත්මයි, සංඥාව ආත්මයි, සංස්කාරය ආත්මයි, විඥානය ආත්මයි කියලා කිව්ව ඕකයි. ওই විදිහට අහු වෙනවා කියනවා. ඊට පස්සේ තව තුනක් තියෙනවා. ඒක මොකද්ද? එක්ක රූපයෙන් හැදිච්ච එකක් තමයි මේ තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් ස්වභාවය කියන එක. එහෙම නැත්නම් මේ තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් කියන ස්වභාවය තුල තමයි මේ රූපේ තියෙන්නේ. තුන්වෙනි එක. හතරවෙනි එක මොකද්ද? පළවෙනි එකනේ ඉස්සෙල්ලා කතා කරේ. දැන් දෙවෙනි එක තමයි ඊළඟට කිව්වේ. තුන්වෙනි එක දැන් කිව්වා. හතරවෙනි එක මොකද්ද? ඒ තමයි මේ රූපේ නිසා තමයි මේ රූපේ තුල තමයි මේ ආත්ම ස්වභාවය තුන තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් ස්වභාවය තියෙන්නේ කියන එක. ඔන්න ඔය තුන. ඔය තුනට මූලික වෙන්නේ කියනවා තෘෂ්ණා දෘෂ්ටියයි කියනවා. තෘෂ්ණා මූල කරගෙන තමයි යන්නේ කියනවා. ඒතර බලන්න. ඒතකොට අවිද්‍යාවත් තෘෂ්ණාවත් සහිත ඉන්න සත්වයාගේ මේ ස්වභාවය කියන්නේ. ඒතකොට සක්කාය දිට්ඨිය තුල ඉන්නවා කියන්නේ යා අවිද්‍යාව තෘෂ්ණාව දෙක තුල ඉන්නවා කියන එක හරිනේ. සක්කාය දිට්ඨිය තුල ඉන්නවා කියන්නේ මොකද? සෝවාන් වෙලා නැහැ කියන එක. එතකොට ඊට පස්සේ ඔන්න කියනවා ඊට පස්සේ මොකද්ද කිව්වේ? තෘෂ්ණා චරිතත පුද්ගලය මොකද්ද? රූපයෙන් හැදී ඇති ආත්මයක්. ඒ කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුගෙන් හටගත්ත මේ රූපයෙන් තමයි මේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය හැදිලා තියෙන්නේ කියලා හිතන් ඉන්න එක දෘෂ්ටියක්. ඒ කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ රූපය මුල් කරගෙන තමයි මේ රූපයේ තීර නිසා තමයි මේ ආත්ම සංඥාව තියෙන්නේ කියලා. දැන් සමහරු ඒකනේ කියන්නේ දැන් සමහරු ඒකනේ කියන්නේ මේ දුකෙන් නිදහස් වුණා දුකෙන් නිදහස් වෙන්න තියෙන ලේසියම දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කරන්න භාගතුන්සේ මූලික හේතු වුණේ ඒකනේ. ඒක බමුණෙක් කියලා කිව්ව මේ දුකෙන් නිදහස් වෙනවා කියන්නේ හරි සිම්පල් කියවා. ඇහැයි කනයි ඇහැ කන නාසය දිවගය මනස ඔක්කොම ගලවලා දාලා අයින් කරලා දාපුවම ප්‍රශ්න ඉවරයි කිව්වා. එයා දුකෙන් නිදහස් කො නිදහස්ද? නෑ නේ. දැන් මේ කියන්නේ අන්නේ දෘෂ්ටිය. මේ ස්වභාවය. දැන් අනිත්‍යයි එයා ඒක හිතුවේ මේ ආත්මයි කියලා. අනාත්ම ස්වභාවය හරි ගලවලා දාන්න පුළුවන් කියලා සමහර අය හිතන්නේ ඒක. ඒකට ඇහැ අයින් කරොත් එහෙම ඇහෙන් වෙන්න තියෙන දුක් අන්දරට ඉවරයි. කන අයින් කරොත් ඉවරයි. ඒක එහෙම දුකින් නිදහස් වෙන්නේ නැහැ. දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන්නේ. එතකොට ඒක අන්න වැරදි දෘෂ්ටියක්. ඇස පේන්නේ නැති වුණාට ඒ ඔස්සේ සංඥා වැඩ කරන්නේ නැද්ද? ඒ ඔස්සේ අරමුණු වැඩ කරන්නේ නැද්ද? ඒ ඔස්සේ චක්කු විඥානය දුවන්නේ නැද්ද? ඒ ඔස්සේ යා හිතන්න බැරිද? දෙකපු රූපගෙන යා සංඥාව දැන් පේන්නේ නැති කෙනා ලස්සනට මෙහෙම ස්පර්ශයෙන් අරලා මේ රූපී ලේකාසිය මේ 10 කොලේ මේ 50 කොලේ එක ලස්සනට කියන්නේ. ඒ පෙනිලාද යාට? ඊට පස්සේ ඇහෙන්නේ තියරේ ලස්සනට හොඳට යන්නේ. ඇහෙනවා වගේ. එතකොට ඇහිලාද? නමුත් මේ සංඥාවේ ක්‍රියාකාරීත්වයන් තියෙනවනේ.
ඒ මනස මූලික කරගෙන ඔක්කොම යන්නේ. ඇයි මේ ඇස කන නාසය දිව කය මනස ඔක්කොටම පිළිසරණ මොකද්ද? සිහියයි. මනස තමයි මුල් වෙන්නේ. මනසට පිළිසරණ මොකද්ද? සිහියයි. ඇහැට කනට නාසයට දිවට කයට මොකද්ද මුල් වෙන්නේ? මනසයි කිව්වා. මනසට මොකද්ද පිළිසරණ? සිහියයි කිව්වා. දේශනාව තුල තියෙන්නේ. එතකොට බලන්න ඔන්න එයා හිතුවේ මේ රූපේ සතර මහා ධාතුකින් හැදී ඇත්තේ මේ ආත්මය ඒකෙන් තමයි මේ ආත්මය හැදලා තියෙන්නේ කියලා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සියල්ලකින් තමයි මේ ආත්ම ස්වභාවය තියෙන්නේ. එතකොට පඨවි ධාතු වයින් කරොත් ආත්මය ඉවරයි. තේජෝ ධාතු වයින් කරපු ගම ආත්මය ඉවරයි. වායෝ ධාතු වයින් කරපු ගම ආත්මය ඉවරයි. ඊට පස්සේ ඇසේ විඥානය අයින් කරපු ඇසේ විඳීම කනේ නාසයේ දිවේ කයේ මනස එක්ක වේදනා සංඥා චේතනා ටික මේ වේදනා සංඥා සංඛාර විඥාන අයින් කරපු ගම හරි ආත්ම සංඥා ඉවරයි. ඒක වැරදි. දැන් හිතන් ඉන්නේ මිනිස්සු එහෙමයි කිව්වා පුද්ගලයා. මේ රූපයෙන් හැදිච්ච ආත්මයක්, විඳීමෙන් හැදිච්ච ආත්මයක්, සංඥාවෙන් හැදිච්ච ආත්මයක්, විඥාණයෙන් හැදිච්ච ආත්මයක් කියලා. නමුත් ඒක වැරදි. ඊළඟට මොකද්ද කිව්වේ? ආත්මය තුලයි මේ රූපේ ඇත්තේ. එයා හිතුවේ ආත්මය තුල තමයි මේ රූපේ තියෙන්නේ. ආත්මය තුල තමයි මේ කියන්නේ මොකද? ආත්මිකේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියන එකනේ. එතකොට තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුල තමයි මේ සතර මහා ධාතුන් හදාගත්ත මේ රූපේ තියෙන්නේ. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුල තමයි මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ විඳීම් තියෙන්නේ. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුල තමයි මේ රූප හඳුනා ගැනීම, ශබ්ද, ඊට පස්සේ ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු හඳුනා ගැනීම සංඥා තියෙන්නේ. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුල තමයි මේ සංස්කාර තියෙන්නේ. රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන තියෙන්නේ. ඒ ඔක්කොම තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුලයි. ඊට පස්සේ ඇසේ විඥානයේ, කනේ විඥානයේ, නාසයේ විඥානයේ, දිවේ විඥානයේ, කයේ විඥානයේ තියෙන්නේ මේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුලයි. ඒක තමයි කිව්වේ ආත්මයේ තුල තමයි මේ රූපය ඇත්තේ කියලා. වේදනා සංඥා චේතන ඇත්තේ කියලා. ආත්ම සංඥාව තුල තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුල. ඔන්න තුන්වෙනි එක. හතරවෙනි එක මොකද්ද කිව්වේ? ඊට පස්සේ කිව්වේ රූපේ තුල තමයි ආත්මය තියෙන්නේ. එයා හිතුවේ මොකද්ද? මේ සතර මහා ධාතුන් හටගත්ත රූපේ තුලයි මේ ආත්ම ස්වභාවය තියෙන්නේ. ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ විඳීම තුල තමයි මේ ආත්ම ස්වභාවය තියෙන්නේ. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තියෙන්නේ. ඊට පස්සේ එයා ආයහු වෙනවා කියනවා මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඕවා තුල තමයි මෙන්න මේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තියෙන්නේ. ඇසේ විඥානයේ, කනේ විඥානයේ, නාසයේ විඥානයේ, දිවේ විඥානයේ, කයේ විඥානයේ ඒ ස්වභාවය තුල තමයි මේ ආත්ම ස්වභාවය තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තියෙන්නේ කියලා. එතකොට ඔන්න ඔය විදිහට හතර ආකාරයෙන් අහුවෙලින්නේ. හතර ආකාරයෙන් පළවෙනි එක අවිද්‍යාව මුල් කරගෙන දැන් මේ ඔක්කොටම අවිද්‍යාව තෘෂ්ණාව මුල් වෙනවා. නමුත් අවිද්‍යාව ගොඩාක් මූලික කරගෙන පළවෙනි එකට අහුවෙනවා. දෘෂ්ටි චරිතය. තෘෂ්ණාව මුල් කරගෙන තෘෂ්ණා දෘෂ්ටි චරිතය ඔය විදිහ තෘෂ්ණාව වැඩිපුර මුල් කරගෙන ඊටු තුනට අහුවෙනවා කියන. අවිද්‍යාවට මූලික වුණේ ඒක අත්තකිලමතානුව. තෘෂ්ණාවට මුල් වුණේ කාමසුකල්ලිකාණිය. ඒතකොට කාමයේ පැත්තෙන් ගිය තුන් විදිහකට අහුවෙනවා කොහොම හරි. දෘෂ්ටි පැත්තෙන් ගියොත් අර විදිහට අහුවෙනවා. ඒතර කොහොම හරි එයා අහුවෙලා තියෙන්නේ මොකේද? සක්කාය දිට්ඨියට. ඒතර සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද දන්න කියනවා මේ පංච උපාදානස්කන්ධේ විෂ්ටියරින් දෘෂ්ටිගත වීම හේවත් සක්කාය දිට්ඨියයි කියනු ලැබේ. අන්න සක්කාය දිට්ඨිය කිව්වේ ඕකයි. ඒතකොට එයා සක්කාය දිට්ඨියට අනුව ওই විදිහට අහුවෙලා ඉන්නවා කියනවා. ඊට පස්සේ දැන් මේක තව විස්තර කරන ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් මේ කියලා දෙන්න වෙලාවක් නැහැ. ඉතින් මේ හරි ලස්සනයි. තව ඉස්සරහට මේක හරි ලස්සන ලොකු විග්‍රහයක් තියෙනවා. ඊට පස්සේ උච්ඡේද දෘෂ්ටි ගැන යන හැටි, ඊට පස්සේ සාස්වත දෘෂ්ටියට යන හැටි ওই විදිහට හරි ලස්සනයි. ඊට පස්සේ මේ සක්කාය දිට්ඨි නිරුද්ධ කරන්න ආර්ය සත්‍ය හතරත් එක ගලපන හැටි ඉතින් දැන් වෙලා නැහැ. ඉතින් මේ පොත් වහන්සේ තුල තියෙන මේ ණය සමුත්ථානයේ තියෙන මේ කොටස කියව ගන්න. මේ මොන පොත් වහන්සේකද නෙත්තිපකරණේ තියෙන මේ කොටස කියව ගන්න. කියවගෙන මේ හොඳින් නුවණින් විමසන්න තේරෙන්නේ නැති වෙයි නැවත කියවන්න.
දැන් අපිට මේ සිලබස් එක වගේ නෙමෙයිනේ. දැන් 8 වසරට යන ළමයි 8 වසරින් ඉන්න කෙනා 9 වසරට කියනකොට 8 වසරේ පොත් එක විසි කරලා 9 වසරට යන්නේ. O level කරලා ඉවරනට පස්සේ O level පොත් විසි කරලා ඇඩ්වාන්ස් level වලට යන්නේ. ධර්මයේ කියන්නේ එහෙම නෙමෙයි. නෙත් ඉපකරණයේ පොත කිව්වා next one ඊළඟ පොත ගන්න. එහෙම එකක් නෙමෙයි මේක. නැවත නැවත කියවනේ. මේ ධර්මයේ යන සිලබස් එකක් නෙමෙයි. ආය කියවන්න ඕනේ. ඒක නෙත් ඉපකරණයේ පොත කිව්වා. ආයේ ඊට පස්සේ විස්මිතාවබෝධී පිට කිව්වා. ආයේ ඊට පස්සේ ඔන්න සංයුත්තනියගේ පළවෙනි පොත් වහන්සේ කිව්වා. ආයේ නෙත් ඉපකරණයේ කිව්වා. එහෙම නැවත නැවත කියවමින් මේ කිවරයි දැන් මේ පොත විසික් කළා කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ නෙත් ඉපකරණයේ තියෙන මේ කොටස හොඳට කියවගෙන මේ හොඳට ධර්මඥානය ඇති කරගෙන ගෞතම බුදුසසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැමෝටම වාසනාව ලැබේවා. ඉතින් අද සද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් රෝහණ තිලකරත්න මහතා, චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය, ශ්‍යාමා ගලප්පති මහත්මිය, සංජුල, චන්දුල, දිලුම්, යසාරා, ශ්‍යාන්, චලනි, ඉෂාරා යන දූ දරුවන් පිරිස විතින්. ඉතින් රැස් කරගන්නට යෙදුන සීළු පින අපි අනුමෝදන් කරමු. පින් කැමති සීළු දෙවිවරුන්ට සක්දේව රජුන්, සතරවරම් දෙවිවරුන්, ආලවක සෙම්පතිතුමා, සීවක සෙම්පතිතුමා ඇතුළු සීළු සෙම්පති දෙවිවරුන්ටත් ඔබ අප සීළු දෙනාගේම ඉෂ්ට දේවතාවරුන්ටත් ඒ වගේම සුමන සමන් දෙවිවරුන් දුන් උපුල්ලන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින සීලූම දෙවිවරුන්ටත් මේ පින්බිමට අධිග්‍රහිත සීලූම දෙවිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සීළු ඉෂ්ට දේවතාවරු, සීළු බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් සීළු දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආවුස වර්ණ සප බලයෙන් වැඩෙත්වා. සද්ධා සීල සූදත යාග පඤ්ඤාන සීක බල ධර්මයෙන් වැඩෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබත්වා. ඒ වගේම දායකත්වයේ දරුව පින්නතුන් නමින් මිය පරලොව ගිය GM යස්මින් ගලප්පති පියාණන් සහ ඒ පවුලේ සීළු දෙනා නමින් මිය පරලෝකී සීළු ඥාතීන්ටත් ඔබ අප නමින් මිය පරලෝකසයම් ගුරු දෙමාපිය ආදීන් අනන් සසර පුරා මෙහෙමොත් දක්වා ඥාති වර්ගය පින් බලාපොරොත්තුෙන් සිටිද්ද ඒ ඥාති වර්ගයාද මේ පින් සමලස අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේ මේ සීලෝම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් රෝහණ තිලකරත්න මහතා, චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය, ශ්‍යාමා ගලප්පති මහත්මිය, සංජුල, චන්දුල, දිලුම්, යසාරා, ශ්‍යාන්, චලනි, ඉෂාරා යන දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්. ඒ වගේම සුජීවත්ව සිටින එන්නේ තිලකරත්න පියාණන්, DDE වික්‍රමරත්න මෑණියන්, සයිමන් වීරසිංහ පියාණන්, කුසුමා වීරසිංහ මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්. අනුමෝදන්නේ සීළු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීළු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. ඒ හැම දිනාටමත් මේ පින ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස උපකාර වෙත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් ගුරු දෙවිදුන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස උපකාර වෙත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට අනුමෝදන් වෙත්වා. මහා සංඝරත්නයටද මේ පින නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සුවසේ පිළිවෙත් පුරන්න උපකාර වෙත්වා. ඔබ අප සීල දෙනාගේම දෙමාපිය ගුරුවර නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දානිය උදව්පකාර කරන හැම දෙනාටමත් ඒ වගේම නන් අයරින් උදව්පකාර කරන සිව්පසෙන් අප උපකාර කරන සෑම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මේ කොරෝනා මැඩ පැවැත්වෙන්න විශේෂණ ජනාධිපතිතුමන් ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය කාර්යයන් නිරතු හැම දෙනාට ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීළු වෙහෙස මහන්සි වෙන සීළු දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අපේ සීළු දෙනාටද මේ පින් අනුමෝදන් හැම දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීළු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. ඔබ අප සීළු දෙනාටත් මේ පින ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ඉරුදෙන සතියන්ත සීල භාවනා පින්කමට වැඩම කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ මිහිරි ධර්මය, ගම්භීර අර්ථ ඇති මිහිරි ධර්මය
අපට අනුකම්පාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා අපි හැමදෙනාම පූජනීය මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගනිමින් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් නොබලහා අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් රෝහණ තිලකරත්න මහත්මයා, චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය, ශ්‍යාමා ගලප්පත්ති මහත්මිය, සංජුල, චන්දුල, දිලුම්, යසාරා, ශ්‍යාන්, චලනිසා, ඉසාරා යන පින්වන්ත දූ දරුවන් ඇතුළු ඒ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඊළඟට තිබෙන්නේ භාවනාව. ඉතින් මේ අවස්ථාවේ යාලිය සම්බන්ධ වීමේ අපේක්ෂා ඇතිව අපි මොහොතකට සම්බන්ධතාව ප්‍රධාන බාලක මැදිරියට යොමු කරනවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.